රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය කුමාරාලපාත. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණේ. කොරෝනා එන්නත අවදානම් කලාපොලින් පිටප්‍රදේශ ජනතාවට ලබා දීමට සැලසුම්. තවත් කොවිඩ් ආසාදිතයෝ 156 දෙනෙක් අලුතින් හඳුනා ගැනීමති. එළඹෙන පාස්කු ඉරුදින කරණවින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්. ජනතා විමුක්ති පෙරමුණේ කඩා වැටීමට එහිවත් මන්නායකයා වගකිව යුතු බවට එහි හිටපු සමාජිකයින් චෝදනා. දැදුරුව විදුලි බලාගාරය හෙට ජනතා අයිතියට. නයිජර් රාජ්‍යයේ ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණයක් ව්‍යර්ථ වේ. ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් පන්දුවාර 2020 තුන්වන තරඟය හෙට ඕක්ලන්ඩ්හිදී. මෙරට කොරෝනා මර්ධනය සඳහා චීනය නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් ලක්ෂ 5ක් අද මෙරට ලැබුණු බව රාජ්‍ය ඖෂධ නිධාන සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1ක් පමණ ප්‍රමාණයක් අවස්ථා දෙකකදී මෙරටට ලැබුණි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත් 264,000ක් ලබා දීමට පියවරගත් බවද වෛද්‍ය ගුණසේන මහතා සඳහන් කරයි. ඊට අමතරව එන්නත් මිලියන 13ක් ලබා දීමට රුසියානු රාජ්‍යය පොරොන්දු වී තිබේ. ලබන අප්‍රේල් සහ මැයි මාසවලදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තවත් එන්නත් මිලියන 1.7ක් ලබා දීමට නියමිතව ඇත. ඉන්දියා රාජ්‍යයේද තවත් එන්නත් ලක්ෂ 5ක් ප්‍රදානය කිරීමට සූදානම්ව සිටින බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. එන්නත ජනතාවට ලබා දීම අවදානම් කලාපයේ සිට වෙනත් ප්‍රදේශ කරා දිගු කිරීමට වසංගත රෝගාංශය කටයුතු කරමින් සිටී. අද දින තවත් කොවිඩ්-19 ආසාදිතයින් 156 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 92,598ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයෝ 176 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා අද දින රෝහල් වලින් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගියහ. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 89,090කි. නව ආයෝජකින් 20 දෙනෙකු සඳහා මෙරට කර්මාන්තපුරවල ඉඩම් ප්‍රදානය කිරීම අමාත්‍ය මලිනාශ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්විණි. පසුගිය වසරේ අගෝස්තු මාස සිට මේ දක්වා ආයෝජකින් 57 දෙනෙකු සඳහා කර්මාන්තපුරවල නව ආයෝජන අවස්ථාවන් උදා කර දී තිබේ. ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 570කි. මෙමගින් රැකියා අවස්ථා 5000ක් පමණ බිහිවනු ඇති බවට අපේක්ෂා කෙරෙයි. මෙම ඉඩම් කොටස් වෙන් කිරීම සංකේතවත් කරමින් නව ආයෝජකින් 20 දෙනෙකු සඳහා ලිප් ප්‍රදානය කිරීම අද සිදු විය. සෞභාග්‍ය දැක්ම රජයේ වැඩපිළිවෙළ යටතේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් දේශීය කර්මාන්තකරුවන් නගා සිටීම මෙහි අරමුණයි. COVID-19 වසංගත තත්ත්වය හමුවේ සංචාර ශේෂ්ත්‍රයක් යාලන යුතුවන්ට තරුණ තරුණියන්ට එම රැකියා අවස්ථා අහිමි වූ බව මේදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය. එම තත්ත්වය හමුවේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ නව රැකියා අවස්ථාන් උත්පාදනය කළ හැකි නව ආයෝජන ඇති කිරීමට කර්මාන්තකරුවෝ හා ව්‍යවසායකයෝ සූදානම්ව සිටිති. මේ සඳහා මේ වන විටත් කටුනායක ප්‍රදේශයේ අක්කර 100ක නව කර්මාන්තපුරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. අගලවත්ත ප්‍රදේශයේද නව කර්මාන්තපුරයක් ඉදිකරයි. ඒ ප්‍රදේශවල සිටින ව්‍යවසායකයින්ට අදාළ ප්‍රදේශවලම කර්මාන්තකරුවන් ලෙස ගොඩනැගීමට අවශ්‍ය අර්ථල පහසුකම් සපයන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. ඉතිහාසයේ මෙරට වාමාංශික පක්ෂවලට යමු ස්ථානය මේ වන විට ජනතා විමුක්ති පෙරමුණට හිමි ඇති බව එහි පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා පවසයි. 2004 වසරේදී මන්ත්‍රීවරුන් 41 දෙනෙක් සිටි ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට කඩාවැටීමකට ලක්ව ඇත. එහි වත්මන් නායකයා ඊට වගකිව යුතු බව අමරසිංහ මහතා පෙන්වා දෙයි. ජනතා විමුක්ති පෙරමුණට වන විනාශය, ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන පරිගැනීම් පිළිබඳව දැන් මතක් වී තිබේ. එහෙත් පසුගිය යහපාලන රජය සමයේ සිදු වූ වන විනාශය, දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ එදා විරෝධතා දැක්වුවේ නැති බව අමරසිංහ මහතා සිහිපත් කරයි. වර්තමාන ජනාධිපතිවරයා පරිසරය සම්බන්ධයෙන්ුත් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන්ුත් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන්ුත් කටයුතු කරන ආකාරය සාපේක්ෂවාදය විශ්වයේ පිළිගත්තු සත්‍යයක්නේ. ඒ නිර්පේක්ෂ සත්‍යත්
පිළිගන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණ අනිත් අය පිළිනොගත්තත් මාක්ස්වාදීන් කියාගත්තා උනත් මාක්ස්වාදී හදාරපු අය ඇති නෝකේ. එහෙමනම් බලන්න සාපේක්ෂව 2015 19 කාලේ තිබිච්ච සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ අද තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ අතර ධනදරීනද? එදා මිනිස්සු දුප්පත්කමට එරෙහිව අරගල කරපු ප්‍රමාණය ධනදරීනද? එදා බඩගින්නට සාපේක්ෂව අද හොඳද නරකද? එදා කෘෂි කර්මාන්තයට තීච්ච තැනට අද හොඳද නරකද? ලංකාවේ බහුතරයක් ඉන්නේ ගොවි ජනතාව. ඒතර ගොවි ජනතාවට 2015 19 අතරට වඩා හොඳද නරකද? මම දන්නේ ජනතාව විතර වෙනත් නෑ උපක්‍රමයක් ජනතාව දිනා ගන්න කියලා තමයි මම කරන්නේ. හැබැයි මම නම් දන්නවා මම ඉගෙනගත්තු දේශපාලන ආයන්න අනුව නම් ඔය විදියට නම් ජනතාව දිනා ගන්න හම්බ වෙන්නේ නෑ. ආණ්ඩුවේ ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මතු කළා නම් ඒකට සමාජය තුළ නැඹුරුතාවයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මුල් නායකයෝ පක්ෂයේ මතවාද රැක ගැනීම සඳහා අධ්‍යාපන කඳවුරු සහ විවිධ වැඩසටහන් සංවිධානය කළහ. එහෙත් වත්මන් නායකත්වයට මාක්ස්වාදය අමතක වී ඇත. පවතින ධනේශ්වර ක්‍රමය පරාජය කිරීමට නම් වාමාංශික පක්ෂයකට උපාය මාර්ගය ක්‍රම තිබිය යුතුය. එහෙත් වර්තමානයේ ජනතා විමුක්ති පක්‍රමණය ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව වැඩ කිරීම හා ඔවුන්ගේ අරගලයට එකතු වීම බව සිරිපාල අමරසිංහ මහතා පෙන්වා දෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. යලිත් ප්‍රවෘත්ති. ගමින් ගමට යමින් මිත්‍යාව සහ බොරුව පතුරමින් 2015 දී ක්‍රියාත්මක කළ අසත්‍ය ප්‍රචාරණ යාන්ත්‍රණය හරහා ආණ්ඩු බලය ඩැහැගැනීමේ බොළඳ උත්සාහයක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම නිරත වෙමින් සිටින බවට දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි. මිත්‍යාව හා බොරුව ජනගත කිරීම වෙනුවට වත්මන් රජයේ වැඩ පිළිබඳව වඩා තාර්කිකව විවේචන ඉදිරිපත් කිරීමට ප්‍රසිද්ධ රූපානිවාදයකට පැමිණෙන්නයි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතන මහතා විපක්ෂ නායකවරයාට අභියෝග කරයි. ජනතා මුදලින් නඩත්තු වන විපක්ෂ නායක ධුරයේ දරන නායකයෙකුගේ වගකීම වන්නේ රටේ අනාගතය හා ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. එළඹෙන මැතිවරණවලදී පවතින රජය පරාජයට පත්කොට ආණ්ඩු බලය ලබා ගැනීම විපක්ෂයේ කායන ප්‍රාර්ථනයයි. එහෙත් එය සිදු කළ යුත්තේ ශිෂ්ට සම්පන්න හා සදාචාරාත්මක ක්‍රමයකට අනුව බව සුගත් හේවාපතරණ මහතා කියා සිටී. කොවිඩ් වසංගතයත් යහපාලන රජයේ අදුරුදාශී වැඩපිළිවෙළ හේතුවෙන් විනාශ වූ රට ගොඩනැගීමට වත්මන් රජය ගන්නා උත්සාහයට අකුල් හෙලීම රාජතාන්ත්‍රික හැසිරීමකින් යුතු විපක්ෂ නායකයෙකුට නොගැලකෙන බව හෙතෙම අවධාරණය කරයි. රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රෙඩ් පෙත්සමට අදාළව අතුරු තාරම් නිකුත් කරන්නේද නැද්ද යන නියෝගය ලබන මාස 5 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද තීන්දුව කළේය. ඒ අනුව පෙත්සම වගුත්කරුවන්ට නොතිස් නිකුත් කරනවාද නැද්ද යන නියෝගය මීළඟ දිනේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මෙම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර එය පිළියෙල කළ නොහැකි බැවින් ලබන 5 වෙනිදා තෙක් කල් තැබීමට අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරියානු මහතුරුන්ගෙන් සැදුම්ලත් ද්විපුද්ගල වෙනසුළු මඩුල නියෝග කළේය. සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වළක්වන ලෙසින්ලා රංජන් රාමනායක මහතා මේ රෙඩ් පෙත් සමගුණ කර තිබේ. රාමනායක මහතා අධිකරණයට පාස් කිරීමේ වරදට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියමව සිටී. මෙරට විද්‍යුත් මාධ්‍ය ශේෂ්ත්‍රයේ පළමු වරට ගුරු බෞද්ධන් වෙනුවෙන් සංවිධානය වූ ගුරුතරුව ගායනාභිෂේකයේ පළමු වටේ තරග ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් බහුකාර්ය මැදිරියේදී හෙට පස්වරු 2ට ආරම්භ වේ. තරඟාවලිය සඳහා ලැබුණු දහස් ගණනක් වූ අයදුම්පත් අතරින් හන පරීක්ෂණයේ සමත් වූ ගුරු බෞද්ධන් 62 දෙනෙක් ඊට සහභාගී වෙති. ජාතික ගුවන්විදුලියේ සිංහල වෙළඳ සේවයේ තරඟාවලිය සංවිධානය කරයි. ඩාලි බට්ලර් සමාගම සහ ජාතික ලොතරැයි මණ්ඩලය ඊට අනුග්‍රහකත්වය සපයයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහනේ 149 වන්න බදුල්ල කන්ද කැටිය බදුළු ඔය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේදී හෙට පැවැත්වේ. විහාරාධිපති වියලූ මයංගන දෙසාවේ උප ප්‍රධාන සංඝනායක බදුළු දිස්ත්‍රික් හිටපු ලේකාධිකාරී පරිවිනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය අන්තුඩුවාබෙල සුදස්සී නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එය සංවිධානය කරේ. පස්වරු 6:30 සිට වෙළඳා සිටි FM සේවාව ඔස්සේ රතන සූත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කරේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. එළඹෙන පාස්කු ඉරුදින ඉලක්ක කරමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසයි.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන මෙම ආරක්ෂක පිළිවෙල සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් දැනුවත් කිරීමට මේ වන විටත් පියවරගෙන තිබේ. පාස්කු සතිය පුරා කතෝලික දේවස්ථාන හා ප්‍රසිද්ධ හෝටල් ඇතුළු ස්ථාන රැසකට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට සැලසුම් කර තිබේ. පාස්කු ඉරුදින දේව මෙහෙයන්ට සහභාගී වන බැතිමතුන් සහ ප්‍රසිද්ධ හෝටල් වැඩ සිටින්නන්ට ආරක්ෂාව ලබා දීම ආරක්ෂක වැඩපිළිවෙලේ අරමුණයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. සත්‍ය හඬ අවධානය පිණිසයි. බුලත්කෝපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් අලවතුරේ සිට රංගල්ල දක්වා මාර්ගයේ රෙටිගහ ඔයාරා ඉදි කර තිබූ පාලම මීට වසර කිහිපයකට පෙර පැවති ගම් වතුරෙන් විනාශ වී ගිය බව ප්‍රදේශවාසී ජනතාව පවසති. ඔයාරා ගමන් කිරීමට ගම්වැසියන් විසින් තනා ගන්නා ලද ලී පාලමද මේ වන විට දිරා ගොස් ඇත. එහි ගමන් කිරීම අනතුරුදායක බව ඔවුහු පෙන්වා දෙති. අලවතුර සහ ගණයගොඩ යන ගම්මානවල පවුල් 150ක පමණ ජීවත් වන ජනතාව මේ පාලම වෙනුවට ස්ථිර පාලමක් ඉදිකර දෙන ලෙසින් ඉල්ලා සිටී. බුලත්කෝපිටිය ප්‍රාදේශ සභාවේ සභාපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහයි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. කොරෝනා වෛරසය ඇමරිකා එක්සත් ජනපදයේ ෆෝට් ඩෙට්‍රික් හමුදා පරීක්ෂණාගාරයෙන් පිහිටුවක් දැන සොයා බැලීම වගකීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සතු බව චීනය අවධාරණය කරයි. මෙම වෛරසය පරීක්ෂණාගාරයකින් පිටවුවක් යන සැකේ මත අවශ්‍යතාවයක් මතුවහොත් ලොව පුරා පරීක්ෂණාගාර පරීක්ෂා කිරීමට ලක් කරන බව විශේෂඥ කණ්ඩායම විසින් මීට පෙර සඳහන් කර තිබිණි. ඒ අනුව චීනයේ වුහාන්හි එවැනි පරීක්ෂණයක් පැවැත්වූ බව චීනය කියයි. එසේනම් ඇමරිකාවේ ෆෝට් ඩෙට්‍රික් පරීක්ෂණාගාරයේ පරීක්ෂණයක් සඳහා විවෘත වන්නේ කවදාදැයි චීනය ප්‍රශ්න කර සිටී. මේ පරීක්ෂණාගාරය පිළිබඳ ප්‍රවෘත්ති 2019 වසරේ ජූලි මාසයේ පළ වූ බව චීන විදේශ අමාත්‍යාංශය සිහිපත් කරයි. නයිජීරියානු දහමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දියත් කරන ලද රාජ්‍ය පෙරළීමේ කුමන්ත්‍රණයක් ව්‍යාර්ථ වෙයි. එරට හමුදාංශ වාර්තා පුරා දක්වමින් විදේශ මාධ්‍ය මේ බව සඳහන් කරයි. එම වාර්තාවලට අනුව සොල්දාදුවන් පිරිසක් එරට අගනුවර ජනාධිපති මන්දිරයට කඩා වැදීමේ උත්සාහයක් දරා තිබේ. එහෙත් ජනාධිපති ආරක්ෂකංශය විසින් එම උත්සාහය මැඩ පවත්වා තිබේ. මෙම කුමන්ත්‍රණයට හවුල් වූ බවට සැකෙන නිලධාරීන් පිරිසක් ආරක්ෂකංශ අත්අඩංගුවට පත් ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කියයි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. දැදුරු ඔය විදුලි බලාගාරය කටුවන්නාව මිනුවන් ගැටේ පාදනීය දැදුරුවේ ජලාශ පරිශ්‍රයේදී හෙට පෙරවරු 10ට ජනතා අයිතියට පත් කරේ. චමල් රාජපක්ෂ සහ ඩලස් අලාපෙරවන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතයි. මේ බලාගාරය කිලෝවොට් 1300ක ධාරිතාවකින් යුක්තයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත්. සංචාරක ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පන්දුවාර 2023 වන තරගය හෙට ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙයි. මීට පෙර පැවති තරග දෙකෙන් එක තරගයකින් කණ්ඩායම් දෙකම ජයගෙන සම මට්ටමක පසු වෙයි. එබැවින් හෙට පැවැත්වෙන තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වී තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව.
රත්නපුර දිස්ත්‍රික්කය තුළ මිරිදිය හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනය කෙරේ. රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවකදී සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මේ බව අනාවරණය කළේය. මහා පරිමාණ ජලාශයක්, මධ්‍යම පරිමාණ ජලාශ දෙකක් සහ කුඩා ජලාශ පරිමාණයේ ජලාශ 69ක්ද කාලීන ජලාශයක 10ක් පමණද දිස්ත්‍රික්කය තුළ ඇති බව එහිදී හෙළිවිය. මෙම ජලාශ මගින් 2019 වසරේදී මත්ස්‍ය අස්වැන්න මෙට්‍රික් ටොන් 1178ක් ලබාගෙන තිබේ. මෙම ජලාශවල ප්‍රයෝජන ගැනීම සඳහා මේ වන විට පියවර ගෙන තිබේ. භාවිතයට ගත නොහැකි ජලාශ ප්‍රසංස්කරණය කිරීමද දැන් සිදුවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. දකුණු පළාත තුළ දෙමුහුන් එළවලු වගා කිරීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. ඒ අර්ථයේ පේරාදෙණිය උද්භිත භෝග පරීක්ෂණ මධ්‍යස්ථානයෙන් ලබාගත් දෙමුහුන් එළවලු බීජ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වගා කිරීමට පියවර ගැනේ. පළමු අදියරේදී බණ්ඩක්කා, වම්බටු, මාළුමිරි සහ තක්කාලි යන දෙමුහුන් බීජ වගා කරේ. මේ ක්‍රමය මගින් කුඩා භූමියකින් විශාල අස්වැන්නක් ලබාගත හැකි බව දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයිඩී ගුණවර්ධන මහතා පවසයි. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර පළාතේ සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වෙළඹඩ ප්‍රදේශයන්හි වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව පළාතේත් රත්නපුර සහ නුවර දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. රාත්‍රී ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල. කොරෝනා එන්නත අවදානම් කලාපොලෙන් පිට ප්‍රදේශවල ජනතාවට ලබා දීමට සැලසුම්. තවත් කොවිඩ් ආසාදිත 156 දෙනෙක් අලුතෙන් හඳුනා ගැනති. එළඹෙන පාස්කු ඉරිදිනක් කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්. ජනතා විමුක්ති පෙරමුණේ කඩා වැටීමට එහි වත්මන් නායකයා වගකිව යුතු බවට එහි හිටපු සමාජිකයෙක්ගෙන් චෝදනා. දැදුරු ඔය විදුලි බලාගාරය හෙට ජනතා අයිතියට. නයිජර් රාජ්‍යයේ ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණයක් ව්‍යර්ථ වේ. ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් පන්දුවාර 2020 තුන්වන තරගය හෙට ඕක්ලන්ඩ්හිදී. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට සවන් දිය හැකිය. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.